21 වන පරිච්ඡේදය වහලුන් පිළිබඳ නීති. තවද නුඹ පහත දක්වන නියෝගද සෙනඟ ඉදිරියෙහි තැබිය යුතුය. නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට ඔහු අවුරුදු 6ක් සේවය කොට අත්වන අවුරුද්දේදී කිසි වන්දිකිවීමක් නොමැතිව ඔහුට නිදහස්ව යන්නට ඉඩදිය යුතුය. ඔහු තනියම පැමිණියේ නම් ඔහු තනියම පිටවී යා යුතුය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳද ඔහු සමග පිටවී යා යුතුය. ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම් තවද ඇය ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම් භාර්යාවත් ඇගේ දරුවනුත් ස්වාමියාට අයිතිවනු ඇත. එබැවින් ඔහු තනියම පිටවී යා යුතුය. එහෙත් දාසයා මම මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ප්‍රේම කරමි. මට නිදහස වුමනා නැතැයි කියා ප්‍රකාශ කරන්නේ නම් ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතුය. දොර හෝ උළුවහු කනුව හෝ ළඟට ඔහු ගෙන ගොස් ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහටම ස්වාමියාට සේවය කළ යුතු වේ. යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඇය දාසියෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නීය. භාර්යාවක වශයෙන් තම අපාවාගත් ස්වාමියාට ඇය ප්‍රියමනාප නොවන්නේ නම් ඇය ආපසු මිලදී ගැනීමට අවසර දිය යුතුය. එහෙත් ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි. ස්වාමියා ඇය තම පුතුට දෙන්න අදහස් කරන්නේ නම් ඔහු තම දූවරුන්ට මෙන් ඇයටද සංග්‍රහ කළ යුතුය. එහෙත් ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම් පළමු භාර්යාවට දෙන ආහාර වස්ත්‍ර භාර්යාවක වශයෙන් ඇය කෙරෙහි ඇති යුතුකම් අඩු නොකළ යුතුයි. එහෙත් ඔහු ඇයට මේ තුන් බැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිටවී යාමට අවසර දිය යුතුය. සාහසික ක්‍රියා පිළිබඳ නීති. යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරණු ලැබිය යුතුමය. එහෙත් මැරීමේ අදහසක් නැතිව අතිසි අනතුරකින් මරණය සිදුවී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි. එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම් ඒ තැනැත්තා මරා දමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකිය. තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරණු ලැබිය යුතුමය. මිනිසෙකු බලයෙන් පැහැරගෙන විකුණන හෝ තමා ළඟ තබා ගන්න හෝ තැනැත්තා මරණු ලැබිය යුතුමය. තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරණු ලැබිය යුතුමය. මිනිසුන් දබරකොට ඔවුන්ගෙන් එකෙකු අනිකාට ගලකින් හෝ අත මිටමලවා හෝ පාර දුන් නමුත් ඔවුන් නොමැරී ඇඳට වී සිට යළි නැගිට සැරයටක වාරුවෙන් ගෙයින් පිටත ඇවිදෙන්නේ නම් එවිට පහර දුන් තැනැත්තාට දඬුවම් නොදිය යුතුය. එහෙත් ඔහු අනෙත් තැනැත්තාගේ වැඩ නැති කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු අතර ඔහු සම්පූර්ණයෙන්ම සුවවනතුරු බලාගත යුතුය. යමෙකු තම දාසයට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතනම මලේ නම් ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතුමය. එහෙත් එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද ඔහු ඒ තැනැත්තා මිලදී ගත් හේිනි. මිනිසුන් දබරකොට ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී ඇය ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නොවුවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතුමය. තවද විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දිද ගෙවිය යුතුයි. එහෙත් අනතුරක් වුවහොත් පනට පනද ඇසට ඇසද දතට දතද අතට අතද පයට පයද දැවීමට දැවීමද තුවාලයට තුවාලයද පහරට පහරද දිය යුතුය. යමෙක් තම දාසයාගේ හෝ දාසියකී හෝ ඇසට පහරදී එය අන්ද කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතුය. යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත් දතට වන්දයක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතුය. දේපල හිමිකරුවන්ගේ වගකීම. ගොනෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ ඇන මරන්නේ නම් ඒ ගොනාට ගල් ගසා මැරිය යුතුය. උගේ මස්ද නොකෑ යුතුය. එහෙත් ගොනා අයිතිකරුට දඬුවම් කරනු නොලැබේ. එහෙත් ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්
තවද ඒ බවුගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල්ගසා මැරිය යුතුය. උගේ අයිතිකරුද මරණු ලැබිය යුතුය. එහෙත් ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරා ගැනීම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතුය. ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුවම එයද විසඳනු ලැබිය යුතුය. ගොනා 16කට හෝ 16කට හෝ ඇන මැරුවහොත් ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි 30ක් දිය යුතු අතර ගොනාටද ගල්ගසා මරා දැමිය යුතුය. යමෙක් වලක වැස්ම හැර තබන්නේ නම් නොහොත් බලක් කැන එය නොවසා තබන්නේ නම් ගවයෙකු හෝ කොටලුවෙකු හෝ ඊට වැටුනොත් බල අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතුය. එහෙත් මලසතා ඔහුට අයිති වෙත්. යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත් පණ පිටින් සිටින ගොනාපුකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතුය. මලසතාගේ මස්ද බෙදාගත යුතුය. එහෙත් කලින් පවා ඒ ගුණා අනින්න පුරුදු එකෙක් නම් ඌ අයිතිකරු ගුණා කොටුකර නොතැබුවේ නම් ඔහු වන්දි වශයෙන් ගුණා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත් මලසතා ඔහුට අයිති වේ. 22 වන පරිච්ඡේදය වන්දි ගෙවීම පිළිබඳ නීති. යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේද නැත්නම් ඌ විකුණන්නේද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් 5 දෙනෙකු බැගින්ද බැටළුවෙකු වෙනුවට බැටළුවන් 4 දෙනෙකු බැගින්ද වන්දි ගෙවිය යුතුය. සොරාගත් සතා ඔහු ළඟ පණ පිටින්ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේවා කොටලුවෙක් වේවා බැටළුවෙක් වේවා ඔහු දෙගුණයක් ගෙවිය යුතුය. ඔහු සම්පූර්ණ වන්දියම ගෙවිය යුතුවේ. එහෙත් ඔහුට බත් කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතුය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මලොත් පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. ඒත් තිර උදා වූ පසු එය කෙලේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි. යමෙක් කුඹුරක හෝ මිදිවත්තක හෝ තමාගේ මොර්ගයාට කන්න ඉඩ හරින්නේ නම් එසේ නැත්නම් ඌ ලිහා දමා තිබියදී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම් ඔහු තමාගේ කුඹුරින් හා මිදිවත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතුය. ගින්නක් හටගෙන කටු පඳුරුවලට ඇවිලී ගොයම් කොළ හෝ නොකැපූ ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිව යුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතුය. යමක මුදල් හෝ බඩු හෝ ප්‍රවේශම පිණිස වෙන කෙනෙකුට බාරදී ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි. සොරා අසුනුවහොත් ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අතන ගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරිහි දීරුම් දිය යුතුය. විශ්වාසය කඩකිරීමකදී ඒ ගොනෙකු ගැන හෝ කොටලුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේවා වෙන අයෙක් එය මගේ යයි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතුය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතුය. යමෙකු අන් කෙනෙකුට කොටලුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මුර්ගයෙකු හෝ ප්‍රවේශම පිණිස බාර දුන් පසු ඌ මැරුණොත් නැත්නම් ඌට තුවාලයක් වුණොත් එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත් ඔහු තම අසල්වැසියාගේ දේපල සොරා නොගත් බවට සමිදානන් වහන්සේ ඉදිරිහි කරන දිවුරමකින් දෙදෙනා අතරය තීරණය කරගත යුතුය. දේපල හිමිකරු පාඩුව විඳ දරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතුය. ඒත් ඔහුගේ මුර්ගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි. ඌ වනමුර්ගයන් විසින් කැබලි කොට ඉරා දමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මලසතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මුර්ගයාගේ අලාභය ඔහු නොගෙවන්නේය. යමෙකු අන් කෙනෙකුගෙන් මුර්ගයෙකු ඉල්ලාගෙන අයිතිකාරයා වූ ළඟ නොසිටියදී ඌට තුවාල වුණොත් නැත්නම් ඌ මැරුණොත් ඔහු අලාභය ගෙවිය යුතුමය. එහෙත් මුර්ගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතුය. ඌ කුලියටගත් මුර්ගයෙකු නම් ඔහු කුලිය මිල ගෙවිය යුතුය. සදාචාර හා ආගමික නීති. යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඇය සමග සයනය කළොත් ඔහු දෑවැද්දදී
ඇය සමග විවාහ විය යුතුය. එහෙත් ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත්ම කැමති නැත්නම් ඔහු කන්‍යාවකට දී යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි. පොඩි විනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතුය. මුර්ගයෙකු සමග මෛතුන්යෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතුමය. සමිදානන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතුය. නොඹලා විදේශිකෙකුට අයුත්තක්වත් හිරිහැරයක්වත් නොකළ යුතුය. මන්ද නොඹලා මිස්ර දේශයෙහි විදේශිකයින්ව සිටි හේනි. නොඹලා කනපැන්දුම් ස්ත්‍රියකටවත් අනාථ දරුවෙකුටවත් හිරිහැර නොකළ යුතුය. නොඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මුරගැසුවොත් මම සැබවින්ම ඔවුන්ගේ මුරගැසීමට සවන් දෙමි. එවිට මගේ උදහස ඇවිලි මම කඩුවෙන් නොඹලා නසන්නෙමි. නොඹලාගේ භාර්යාවෝ කනවැන්දුම් ස්ත්‍රීහුද නොඹලාගේ දරුවෝ අනාථ දරුවෝද වන්නෝය. නොඹලා මගේ සෙනඟ අතර සිටින දිලින්දකුට මුදල් ණයට දුන්නොත් පොලියට මුදල් දෙන අය මෙන් නොහැසිර යුතුය. නොඹලා බලයෙන් පොලියක්ද නොගත යුතුය. නොඹ උගසක් මෙන් යමකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතුය. මන්ද ඔහුට ඇත්තේ ඒ පොරෝණිය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පුරවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක්ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි. නොඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතුය. නොඹලා සෙනඟගේ අධිපතියෙකුට සාප නොකළ යුතුය. නොඹ ධාන්‍යවලින්ද විදිරසින්ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතුය. නොඹලාගේ පුතුන් අතර කොළුඳුලා මට දිය යුතු වේ. නොඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන්ද එලෙසම කළ යුතුය. වහු පැටියා දින 7ක් මව් ළඟ සිටි පසු 8 වෙනි දින නොඹලා ඕ මට දිය යුතුය. නොඹලා මටම කැපූ මනුෂ්‍යයන් විය යුතුය. තවද කෙතේ වනමුර්ගයන් විසින් මරණු ලැබූ සතුන්ගේ මස් නොඹලා නොකෑ යුතුය. ඒවා බල්ලන්ට දැමිය යුතුය. 23 වන පරිච්ඡේදය. යුක්තිය ඉටු කිරීම. නොඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතුය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතුය. නපුරක් කිරීමට වැඩි දිනාගේ පැත්ත නොගත යුතුය. නඩුවකදී යුක්තියට පිටුපා වැඩි දිනාගේ පැත්තගෙන සාක්ෂි නොදිය යුතුය. නඩුවකදී යමෙකු දිලින්දෙකු වන නිසාම ඔහුගේ පැත්තගෙන ක්‍රියා නොකළ යුතුය. නොඹේ සතුරාගේ ගවයා හෝ කොටලුවා හෝ මම්මුලා වී ඇවිදුණු දුටුවොත් නොඹ ඔහු වෙතට වූ ආපසු ගෙන යා යුතුය. නුඹට වෛර කරන්නාගේ කොටලුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවොත් ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස් ඌට උපකාර කළ යුතුමය. නුඹලා අතර වසන දිලින්දෙකුගේ නඩුවකදී ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි. බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතුය. නිදොස් දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතුය. මන්ද මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි. අල්ලස් නොගත යුතුය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිටීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළඹවන දෙයකි. විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද නොඹලා මිස්ර දේශයෙහි විදේශීව සිටිහෙයින් විදේශිකයින් විඳින දේ දන්නහුය. සත්වන අවුරුදු විශ්‍රාමය සහ සබත් නිවාඩුව. අවුරුදු 6ක් නොඹේ ඉඩම වගා කොට ඒවායේ අස්වැන්න නිලාගත යුතුය. එහෙත් සත්වන අවුරුද්දේදී ඒවා පුරන්ව තිබෙන්නට හැර ඒවායේ ඇතිවන පළදාව නොගත යුතුය. එවිට නොඹේ සෙනඟ අතර සිටින දිලිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මුර්ගයන්ට කන්න පුළුවන. නොඹේ මිදිවතු හා ඔලීව වතු සම්බන්ධයෙන්ද එලෙස කළ යුතුය. දින 6ක් නොඹ වැඩකොට 7 වන දින නොඹේ ගවයාට සහ කොටලුවාට විවේකය ලැබෙන පිණිසත් නොඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නොඹ විවේක ගත යුතුය. මා නොඹට කී සියල්ලට නොඹේ අවධානය යොමු කළ යුතුය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින්පත් පිට නොකළ යුතුය. මහා මංගල්‍ය 3. අවුරුද්දකට 3 වරක් මා උදෙසා මංගල්‍යයක් පැවැත්විය යුතුය. නොබෝන් රොටි මංගල්‍ය පැවැත්විය යුතුය. මා අනකල පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේදී දින 7ක් නොමුහුන් රොටි අනුභව කළ යුතුය. මන්ද නොබලා මිස්ර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේය. ඒත් කිසිවෙකු
ඉස්සතින් මා ඉදිරියට නොපැමිණිය යුතුය. තවද නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙලන විට අගස් පල මංගල්‍ය පැවැත්විය යුතුය. අවුරුද්ද අවසානයේදී වතු පෙටිවලින් නුඹේ පළතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍ය සිදු කළ යුතුය. අවුරුද්දකට 3 වරක් නුඹේ පිරිමින් සියලු දෙන සමිඳනන් වහන්සේ වන මා ඉදිරියේ පෙනී සිටිය යුතුය. නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ බොහොන් රොටි සමග ඔප්පු නොකළ යුතුය. තවද මට පූජා කරන යාග පූජාවේ තෙලද උදය දක්වා ඉතිරි නොකළ යුතුය. නුඹේ දිවි සමිඳනන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩකඩම් වලින් හොඳම නාඹුල් පල ගෙනා යුතුය. එළු පැටවකු ඔහුගේ මවගේ කිරෙන් නොපිසිය යුතුය. පොරොන්දු සහ උපදෙස් බලන්න. මාර්ගයේදී නුඹලා ආරක්ෂා කිරීමටත් මාත් සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි. ඔහුට ගෞරව කරන්න. ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේය. ඒත් නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක්ද වන්නෙමි. මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරිස්සිවරුන්, හානානිවරුන්, ඉවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේය. මමද ඔවුන් වනසාලමි. නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම් පිදුම් නොකළ යුතුය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතුය. තවද නුඹලා ඔවුන්ගේ රූප සහ මුලින්ම වනසා ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳ දැමිය යුතුය. නුඹලාගේ දෙවි සමිඳනන් වහන්සේට නුඹලා වැඳුම් පිදුම් කළ යුතුය. මම ආහාර පානදී නුඹලාට ආශිර්වාද කරමි. නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි. නුඹලාගේ දේශයේහි කිසිම ස්ත්‍රියක ගබ්සා නොවනු ඇත. වඳ ස්ත්‍රියක නොවනු ඇත. මම නුඹලාට දිගු කලක් ජීවත් වීමට ඉඩ දෙමි. මම නුඹලාට පෙරටුව බීතිය හටගන්වා නුඹලාට මොන ගැසෙන සියලු සෙනග වියවුල් කරවන්නෙමි. නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපාදුවන්නට සලසමි. නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි. එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද එසේ කොළොත් රට පාලු වනු ඇත. වනමුර්ගයන්ද වැඩිවීමෙන් නුඹලාට අවාසි වනු ඇත. නුඹලා වර්ධනය වී දේශය අයිති කරගන්නා තෙක්ම මම ටිකින් ටික නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නෙමි. නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වාද පාලුකරයේ සිට යුප්‍රටිස් කඳ දක්වාද විශාල කරන්නෙමි. එම දේශයේ බැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලාද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්න නොහුය. නුඹලාද ඔවුන් සමග හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමග හෝ කිසි ගිවිසුමක් නොකළ යුතුය. මට විරුද්ධව පව් කිරීමට ඔවුන් නුඹලා නොපලවඹඩ පිණිස නුඹලාගේ දේශයෙහි ඔවුන් පදිංචි නොවිය යුතුය. නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කළොත් එය නුඹලාටම මලපතක් වන්නේමය. 24 වන පරිච්ඡේදය. ගිවිසුම ස්ථිර කිරීම. තවද ඔවුන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹද ආරොන්ද නාදාබ්ද අබිහුද ඉස්රායෙල් වරුන්ගේ ප්‍රජාමූලිකයින්ගේ 70 දෙනෙකුද සමිඳනන් වහන්සේ වෙන මා වෙත කන්දට නැග දුරින් සිර නමස්කාර කරන්න. මෝසෙස් පමණක් මට ලං විය යුතුය. සෙස්සෝ ලං නොවිය යුත්තාහ. සෙනඟද කන්දට නොනැංවිය යුතුයයි පදාළසේක. මෝසෙස්ද ඇවිත් සමිඳනන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වීය. සියලු සෙනඟද එක හඬින් උත්තර දෙමින් සමිඳනන් වහන්සේගේ ආඥා සියල්ලම අපි ඉටු කරන්නෙමුයි කීහ. එන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ලම ලියා තැබීය. පසුදින අලුයම ඔහු නැගිට කන්ද පාමුල පූජාසනයක්ද ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 අනුව ශිලාස්තම්භ 12ක්ද ඉදි කළේය. පසුව ඔහු ඊශ්‍රායෙල් ජනයා අතරින් තරුණයන් යැවීය. ඔහු දවනයාග පූජා හා ගවයන් මරා සහභාගීකමේ පූජාද සමිඳනන් වහන්සේට ඔප්පු කළහ. මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකින් කොටසක් ගෙන ඒ බඳුන් වලට දැමීය. ලෙයින් නඩක් පූජාසනය මත හිස්සේය.
පසුව ඔහුගේ විසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවීය. ඔවුහුද පිළිතුරු දෙමින් සමිධානන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමුයි කීහ. එවිට මෝසෙස් ලේ රැගෙන සෙනඟ මත ඉසිමින් මේ වනාහි සමිධානන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින් ඔබ සමග කළ ගිවිසුම ස්ථීර කරන ලේ යැයි පැවසීය. මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහුද ඊශ්‍රායෙල් වරුන් අතර මූලිකයින්ගෙන් 70 දෙනෙක්ද කන්දට නැග ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන්වහන්සේගේ සිරිපා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. ඒත් උන්වහන්සේ ඊශ්‍රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔහු උන්වහන්සේ දුටුපසු ආහාර පාන අනුභව කළහ. මෝසෙස් සීනයි කන්දට නැගීම. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කොට කන්දට නැග මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මාලියෝ ආඥා හා අනපනත් අඩංගු ගල්පුවරු මම නුඹට දෙමින් වදාළ සේක. මෝසෙස් නැගිට තම සේවක ජෝෂුවා සමග ශුද්ධ කන්දට නැංගේය. තවද ඔහු ප්‍රජාමූලිකයින් නමතමින් අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න ආරෝන්ද හූර්ද ඔබ සමග සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතුයයි කීවේය. මෝසෙසින් පසු කන්දට නැංගේය. බලාකුළ කන්ද වසා ගත්තේය. සීනයි කන්ද මත සමිධානන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිනි. බලාකුළද දින 6ක් එය වසා ගති. 7 වන දින ඔවුන් වහන්සේ බලාකුළ මැදින් මෝසෙස්ට හඬ ගැසූ සේක. ඊශ්‍රායෙල් ජනයාගේ ඇස් සමූහෙහි සමිධානන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නගින ගිනි ජාලාවක් මෙන් දිස්විය. මෝසෙස්ද බලාකුළ මැදට ගොස් කන්දට නැංගේය. ඔහු දවල් 40ක් හා රාත්‍රී 40ක් කන්දෙහි සිටියේය. 25 වන පරිච්ඡේදය ශුද්ධ ස්ථානය සඳහා පඬුරු. සමිධානන් වහන්සේ මෝසෙස් සමතා මෙසේ වදාළ සේක. මට පඬුරක් ගෙනෙන ලෙස ඊශ්‍රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන්ම දින සෑම දිනාගෙන්ම නුඹ ඒ පඬුරු ගත යුතුය. ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩද, නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්ද, සිහින් හනුරෙදි හා එළුලොම්ද, රතු සායම් පෙවූ බැටළුහම්, පදම් කළහම් සහ ෂිටිම් යන ලීද, පහන් වලට තෙල්ද, ආලේප තෛලයට හා සුවඳ පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍යද, ඒ පොත් නම් ශුද්ධ වස්ත්‍රය සහ ලය වැස්ම සඳහා නබ මාණික්‍ය හා වෙනත් මැණික්ද ජන මේවාය. තවද නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධ ස්ථානයක් සෑදිය යුතුය. මා නුඹට පෙන්වන සැලස්මන්ව මණ්ඩපයේද එහි සියලු උපකරණද සෑදිය යුතුය. ගිවිසුම් කරඬුව. තවද ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර 110ක් දිග, සෙන්ටිමීටර 66ක් පළල, සෙන්ටිමීටර 66ක් උස කරඬුව සෑදිය යුතුය. එහි ඇතුළතද පිටතද තනි රත් රනින් ආලේප කොට එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි. තවද ඒ සඳහා රන් වලලු 4ක් වාත්තු කොට එක පැත්තකට වලලු දෙකක්ද අනිත් පැත්තට වලලු දෙකක්ද බැගින් එහි කකුල් 4 ඒවා දැමිය යුතුය. ෂිටිම් ලීයෙන් පොළු සාදා ඒවා රනින් ආලේප කොට කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වලලු තුලට ඒ පොළු දැමිය යුතුය. කරඬුවේ වලලු තුලම එහි දෙපැත්තේ ඇති පොළු තිබෙන්නට හැරිය යුතුය. ඒවා එයින් ඉවත් නොකළ යුතුය. පසුව මා නුඹට දෙන සාක්ෂි ගල්පූරු 2 එම කරඬුවේ තැන්පත් කළ යුතුය. තවද නුඹ සෙන්ටිමීටර් 110ක් දිග, සෙන්ටිමීටර් 66ක් පළල කරුණාසනයක් තනි රත් රනින් සෑදිය යුතුය. කරුණාසනයේ දෙකළවරෙහි රනින් තලා සෑදූ කෙරුබ්වරුන් දෙදෙනෙකු පාත්තු කළ යුතුය. එක කෙළවරක එක කෙරුබ්වරයෙක්ද අනෙක් කෙළවරේ අනෙක් කෙරුබ්වරයාද සිටිනසේ කරුණාසනය සමග එකක් වනසේ ඔවුන් සවිකර එහි දෙකළවරෙහි තැවිය යුතුය. කෙරුබ්වරුන්ගේ පියාපත්ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් ඒ වසා සිටිනසේ තැවිය යුතුය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණලා බලා සිටින්නක් මෙන් කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණුද හරවා තැවිය යුතුය. අවද නුඹ කරඬුව මත කරුණාසනය තබා කරඬුව තුල මා නුඹට දෙන සාක්ෂි
ගල් පූරු දෙක තැන්පත් කළ යුතුය. මමද එහිදීම හමුවමි. කරුණාසනයට ඉහලින් ගිවිසුම් කරඬුව මත සිටින කැරුබ්වරුන් දෙදෙන මැදින් ඊශ්‍රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි. පිදූ රොටී තබන මේසය. තවද ශිටිම් ලීයෙන් සෙන්ටිමීටර 88ක් දිග, සෙන්ටිමීටර 44ක් පළල, සෙන්ටිමීටර 66ක් උස මේසයක් සෑදිය යුතුය. එය තනි රත් රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතුය. අවද ඒ වටේට මිලිලීටර 75ක් පළල ඇති පටියක් සවිකොට ඒ වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ. රන් පළලු 4ක්ද සාදා මේසයේ කකුල් සතරේ පොන් සතරේ ඒවා දැමිය යුතුය. මේසය උසුලාගෙන යෑම සඳහා පොළු දමන බලලු පටිය ළඟම තැබිය යුතුයි. පොළුද ශිටිම්ලියෙන් සාදා රනින් ආලේප කළ යුතුය. මේසය මේපායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතුය. එහි තබන තැටිද, කුසලානද, කෙන්ඩිද, පානීය පූජා දැමීමට ගන්න පාත්‍රද තනි රත් රනින් සෑදිය යුතුය. තවද නුඹ නිතරම පිදුම් රොටි මා ඉදිරියේ මේසය උඩින් තැබිය යුතු වේ. පහන් රුක. තවද නුඹ තනි රත් රනින් පහන් රුකක් සෑදිය යුතුය. එහි අඩියද කඳද තැලූ රනින් තැනිය යුතු වේ. එහි මල්ද, මල් කැකුළුද, මල් පෙතිද ඊට පැස්සූ එක වස්තුවක් විය යුතුය. පහන් රුකේ එක පැත්තක අතු 3ක්ද අනෙක් පැත්තේ අතු 3ක්ද බැගින් එහි පැතිවලින් අතු 6ක් පිහිදී යා යුතුය. එක් අත්තක කොට්ටම්බා වැනි මල් 3ක්ද, මල් කැකුළු හා මල් පෙතිද අනෙක් පැත්තේ කොට්ටම්බා වැනි මල් 3ක්ද, මල් කැකුළු හා මල් පෙතිද බැගින් පහන් රුකින් විහිදෙන අතු 6ම එලෙසම විය යුතුය. පහන් රුකෙහිද කොට්ටම්බා වැනි මල් 4ක්ද ඒවායේ මල් කැකුළු හා මල් පෙතිද විය යුතුය. පහන් රුකෙහි අතු 2ක් යට එක මල් කැකුලක්ද, තව අතු 2ක් යට එක මල් කැකුලක්ද, අනෙක් අතු 2 යට මල් කැකුලක්ද බැගින් ඉන් විහිදී යන අතු 6ම එසේ විය යුතුය. මල් කැකුළු සහ අතු පහන් රුක සමග ඒකාබද්ධව තිබිය යුතුයි. සියල්ලම ඇලූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතුය. නුඹද පහන් රුක සඳහා පහන් 7ක් සාදා ඒවායේ එළිය ඉදිරියට රැකෙනසේ පහන්වල ආලෝකය සකස් කළ යුතුය. පහන් කතුරුද ඒවායේ තැටිද රනින් විය යුතුය. පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් 35ක් පාවිච්චි කළ යුතුය. හන්දේදී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතුය.